තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. අද දවසේදීත් උදෑසන සවනීය වැඩසටහනත් සමග ඔබ මේ එකතු වෙලා සිටින්නේ. සූත්‍ර ධර්මයන් ආශ්‍රයෙන් නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අපි දියුණු කරගත යුතු සිතේ වැඩි යුතු ප්‍රදේශයන් පිළිබඳවයි අපි මේ ඔස්සේ සාකච්ඡා කරන්නේ. එහිදී අපි මහා වේදල්ල සූත්‍රය ආශ්‍රය කරගෙන ඒ වේදල්ල සූත්‍රයේහි දැක්වෙන දහම් කරුණු පිළිබඳව අපි හඳුනා ගනිමින් මේ පිළිබඳව ටිකෙන් ටික සාකච්ඡා කරමින් පැවතියේ. පසුගිය සතිය තුළදීත් අපි මේ වේදල්ල සූත්‍රයට අදාළව ඒ ඤෙය්‍ය ධර්ම නිස්සට්ඨ මනසකින් අපි ඤෙය්‍ය ධර්ම පිළිබඳව දත යුතු ධර්මයන් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට එහිදී අර පංචේන්ද්‍රයන් විසින් ඇසුරු නොකරපු මනසක් තුළ අරූපාවචර ධානෝත්පාදයේ සිද්ධ කරගන්න ආකාරය පිළිබඳවත් ඊට පස්සේ ප්‍රඥාව කියන ධර්මයෙන් දැන දැක සිද්ධ කරන කෘත්‍යයන් පිළිබඳව, එහෙමත් නැතිනම් ඒ පරිඤ්ඤයාර්ථයත් අභිඤ්ඤයාර්ථයත් ප්‍රහාණාර්ථයත් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. මෙන්න මේ සාකච්ඡාවෙන් පස්සේ මහා කොට්ටිත තෙරුන් වහන්සේ නැවතත් සරියුත් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨියා උපාදායාති කියලා. එවත්නි කතිපච්චා. එතකොට මේ එවත්නි මේ ප්‍රත්‍යෝ කොපමණ ප්‍රමාණයක් සම්මාදිට්ඨියා උපාදාය සම්මාදිට්ඨියෙහි උත්පාදයේ පිනිස පවතිනවාද කියලා සරියුත් තෙරුන් වහන්සේගෙන් නැවත මත්ෙහි ප්‍රශ්නයක් විමසුවා. ද්වේකෝ ආවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය. එවත්නි ප්‍රත්‍ය දෙකක් තියෙනවා. සම්මාදිට්ඨියෙහි උත්පාදයේ පිනිස, සම්මාදිට්ඨියෙහි හට ගැනීම පිනිස. පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ගෝසයත් යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයත්. ඉමේකෝ ආවසෝ ද්වේ පච්චයා සම්මාදිට්ඨිය උපාදායාති. එවත්නි මේ ප්‍රත්‍ය දෙක තමයි සම්මාදිට්ඨියේ උත්පාදයේ පිණිස, සම්මාදිට්ඨියෙහි හට ගැනීම පිණිස පවතින්නේ කියලා සරියුත් තෙරුන් වහන්සේ දේශනා කළා. ඒතර දැන් කොට්ටිත තෙරුන් වහන්සේ විසින් මෙතනදී මේ ප්‍රශ්නය යොමු කරන්නේ මේ සම්මාදිට්ඨියට කුමන කෙතෙක් ධර්මයෝ ප්‍රත්‍ය වෙනවද? සම්මාදිට්ඨියක් කෙනෙකුට ඇති වෙන්නට, කෙනෙකුගේ ජීවිතය තුළ යහපත් දැකීමක් උපදවා ගන්නට ප්‍රත්‍ය කීයක් උපකාර වෙනවද කියලායි කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසා සිටියේ. එතකොට සම්මාදිට්ඨිය උපාදායාති, සම්මාදිට්ඨිය උපදවනවා කියන එකෙන් අදහස් කරන්නේ විපස්සනා සම්මාදිට්ඨියච, විපස්සනා සම්මාදිට්ඨියත් ඒ වගේම මග්ග සම්මාදිට්ඨියච, මාර්ග සම්මාදිට්ඨියත් කියන මේ සම්මාදිට්ඨිය බෙදෙන කොටස් දෙකකට. ඒකට සම්මාදිට්ඨියෙහි ප්‍රධාන කොටස් දෙකක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය සහ මාර්ග සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය පිළිබඳව අපි කතා කරනකොට අපිට ප්‍රධානම බෙදීම විදිහට දකින්නට ලැබෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන බෙදීම. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මයේ කර්මඵලයේ අදහන නුවණ, කම්මසගත සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. ඒ වගේම අර මිච්ඡාදිට්ඨියට ප්‍රතිවිරුද්ධව යන ආකාරය. ඒ කියන්නේ ලෝකයේ යම් කිසි කෙනෙකුට නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති සුඛත දුක්ඛත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මණ ආදී ලෙස මේ පවත්නා යම් කිසි විදිහකින් මිච්ඡාදිට්ඨියක් තියෙනවා නම් ඒ මිච්ඡාදිට්ඨියට ප්‍රතිවිරුද්ධව අත්ති දින්නම් අත්ති ඉත්තං දුන් දානයේහි විපාක තියෙනවා, යාගයේහි විපාක තිබෙනවා, මේ ආදී ලෙස යම්කිසි කෙනෙකුට ඇතිවෙන සම්මාදිට්ඨියක්, කර්මය පිළිබඳව ඇතිවෙන සම්මාදිට්ඨියක් තිබෙනවා නම් අන්නේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. මාර්ගය තුල උපදිනා සම්මාදිට්ඨියට මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා.
ඒ වගේම ඵලඥානයේ තුල ප්‍රත්‍යක්ෂ වශයෙන් පිහිටියා වූ සම්මාදිට්ඨියට ඒ ඵලයෙහි विद्यमान වන සම්මාදිට්ඨියයි කියලා කියනවා. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨියට මාර්ගසිතෙහි සහ ඵලචිත්තේහි යෙදෙන මේ සම්මාදිට්ඨිය හඳුන්වනවා පොදුවේ ගත්තාම ලෝකෝත්තර සම්මාදිට්ඨිය විදිහට. ලෞකික දර්ශනයෙන් මිදුණු ලෝකෝත්තර සම්මාදිට්ඨිය විදිහට. මේක විග්‍රහ කොට දක්වන්නේ කොහොමද? අතිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහණෙනි සම්මාදිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රවයි පුඤ්ඤ භාගියා පුණ්‍ය පක්ෂයේහි වැටෙන උපදි වේපක්ඛා උපදි විපාක සහිතයි. උපදි විපාක සහිතයි. එබඳු සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට ආශ්‍රවයන්ගෙන් මේ සම්මාදිට්ඨිය අරමුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත මනසකට ඇසුරු වෙනවා. පුඤ්ඤ භාගියා පින් පක්ෂයේහි වැටෙනවා. උපදි වේපක්ඛා මතු විපාකයේ පිණිස හේතු වෙනවා. එතකොට යම්කිසි කුසලය හඳුනා ගන්නා ඥාන සංප්‍රයුක්ත සිතක යෙදෙන සම්මාදිට්ඨිය තමයි මෙතනදී මේ අදහස් කරන්නේ. ඥාන සංප්‍රයුක්තව කුසලයක් සිද්ධ කරනකොට එතන තිබෙන සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨිය කර්මයේ කර්මඵල ආදී පිළිබඳව ඔහු දන්නා නුවණ. ඒ තමයි එතන තිබෙන සම්මාදිට්ඨිය. එතකොට ඒ සම්මාදිට්ඨිය ඔහු උපදවා ගත්තාම ඒක ලෞකික සම්මාදිට්ඨියයි කියලා කියනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. ආර්ය වුණ අනාශ්‍රව වුණ ලෝකෝත්තර වුණ මාර්ගාංග පරියාපන්න වූ සම්මාදිට්ඨිය පවතිනවා. එතකොට මේ සම්මාදිට්ඨියේහි ස්වභාවය තමයි උත්තරීතරයි, ආශ්‍රව රහිතයි, අනාශ්‍රවයි, ඒ වගේම ලෝකෝත්තරයි, ඒ වගේම මාර්ගාංගහා යෙදී පවතිනවා. ඒ කියන්නේ මාර්ග සම්මාදිට්ඨියට අයිති දෙයක්. එතකොට දැන් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනකොට ඒ විපස්සනා ඥානාදී දියුණු කරන අවස්ථාවන්හිදී එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය උපදවන්නට තමයි ඒ ආර්ය දර්ශනය හේතු වන්නේ. නමුත් එතනදී යෙදෙන්නේ ඒ මාර්ගසිතක යෙදෙන සම්මාදිට්ඨිය නෙමෙයි විපස්සනා ඥානයන්හි යෙදෙන සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ දෙආකාර සම්මාදිට්ඨියට, ඒ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨියච මග්ග සම්මාදිට්ඨියච විපස්සනා සම්මාදිට්ඨිය සහ මාර්ග සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨියට හේතු වන කරුණු මොනවද කියලායි මෙතනදී කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසන්නට යෙදුනේ. පරතෝච ഘോഷෝ. එතකොට පරතෝ කියලා කියන්නේ අනිකා කෙරෙන් පැමිණෙනා වූ ഘോഷය. තව කෙනෙකුගෙන් ඇසීම කියන දේ. අන්න ඒකට කියනවා අපි සුතමේ ඥානය කියලාත් කියනවා. සුතමේ ඥානයක්. ඒ කියන්නේ තව කෙනෙකුගෙන් අසා දැනගන්නා නුවණ. තව කෙනෙකුගෙන් අසා දැනගන්නා නුවණ. එතකොට ඒ පරතෝ ഘോഷෝති පරතෝ ഘോഷයයි කියලා කියන්නේ සප්පාය ධම්ම ශ්‍රවණ. තමාට සුදුසු වුණ තමාට සප්පාය වුණ ධර්ම ශ්‍රවණේ. යෝනිසෝච මනසිකරෝති. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ කියලානේ කිව්වේ. හේතු දෙකක් ගැන කිව්වා. පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. එකක් තමයි සප්පාය ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්න ඕනේ. අනිත් එක තමයි යෝනිසෝච මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට ඕනේ. මොකද්ද? අත්තනෝ උපාය මනසිකාරෝ. අහගත් ධර්මයේ පිළිබඳව තමාගේ උපාය මනසිකාරයක් තියෙන්නට ඕනේ. එතකොට ඒ අහගත් ධර්මයේ පිළිබඳව ඒ මනසිකාරයේ තමා විසින් පවත්වන්නට පුළුවන් නම් අන්න එතකොට සම්මාදිට්ඨිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කරුණු දෙකයි. එකක් තමයි පරතෝච ഘോഷෝ අනුන්ගෙන් අපි ලබන සද්ධර්ම ශ්‍රවණේ අපිට ගැළපෙන ආකාරයට සප්පාය ධර්ම ශ්‍රවණේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මිශ්‍රිත, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවන්නට පුළුවන් විදිහට පැහැදිලි කරලන ඒ ධර්මයේ අසා දැන ගැනීම. ඊට පස්සේ ඒ ධර්මයේ අසා දැන ගැනීම වගේම ඒ පිළිබඳව අපි තමාගේ සිතේ පවත්නා අත්න උපාය මනසිකාරෝච්ච කියලා කිව්ව එකයි. තමාගේ පවත්නා උපාය මනසිකාරය ඒක කොහොමද අපි අපේ ජීවිතය තුළ සාක්ෂාත් කරගන්නේ, අපේ ජීවිතය තුළ අපි ඒක දියුණුවටපත් කරගන්නේ කොහොමද කියලා අපි සිතෙන් ඇති කරගන්න ඒ උපාය මනසිකාරය. එතකොට තත් ශාවකේසු අපි ධම්මසේනාපතිනෝ ද්වේ පච්චයා ලද්දුං වට්ටන්ති ඒව.
එතකොට දැන් ඕනෑම ශ්‍රාවකෙක් කියලා කියන්නේ ශ්‍රාවකෙක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත මේ ධර්මය ඒ පරතෝ ഘോഷප්‍රත්‍ය තුල ලබන්නේක්. ශ්‍රාවක කියන වචනය හැදෙන්නෙම ශාවක කියන වචනය හැදෙන්නේ මේ විදිහට. එතකොට යම් කිසි ශ්‍රවණයක් තිබෙනවා නම් ඒ ශ්‍රවණය තුළින් තමයි ශ්‍රාවකෙක් බිහි වෙන්නේ. ශ්‍රාවකෙක් කියන්නේ අසන්නෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ පණිවිඩය තව කෙනෙකු විසින් අසා දැනගත්ත දේ, තමා තුළ අවබෝධ කරගත්ත දේ හෝ තමා තුළ අසාධාරණය කරගත්ත දේ අනෙක් කෙනෙකුට පැහැදිලි කරලීමෙන් ඒ පැහැදිලි කරගනු ලබන තත්වය තමයි ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රාවකයන් අතර අපිච ධම්මසේනාපතිනෝ දේපච්චයා ලද්දුන් වට්ටන්තියව. ධර්මසේනාධිපතීන් වහන්සේට උනත් මේ ප්‍රත්‍ය දෙක නැතුව සම්මාදිට්ඨියට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කල්පලක්ෂයකට වඩා පාරමිතා ධර්මයන් පුරාගෙන ඇවිල්ලා එතකොට මේ උන්වහන්සේටවත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. තමාගේ සිතේ පවත්නා අනුමාත්‍රික කෙලෙසයක්වත් පරතෝ ഘോഷප්‍රත්‍ය නැතුව දුරු කරගන්නට. පරතෝ ഘോഷප්‍රත්‍ය නැතුව අනුමාත්‍රික උන කෙලෙසයක්වත් දුරු කරගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි අසජීතරුන් වහන්සේ විසින් පෙන්වා දුන්න භාග්‍යතුන් වහන්සේගෙන් අසා දැනගත් පරිදි පෙන්වා දුන්න යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ කියන මේ ගාථාව අහනකොටම උන්වහන්සේ ඒ මාර්ගඵල අවබෝධය සිද්ධ කළා. ඒ ප්‍රතිවේදයේ ධර්ම ප්‍රතිවේදයේ සිද්ධ කරන්නට යෙදුණා. එතකොට හේතුව මොකද්ද? ඒක පරතෝ ഘോഷප්‍රත්‍ය තුලින් පැමිණිය යුතුයි. ඒක පරතෝ ഘോഷප්‍රත්‍ය තුලින් පැමිණිය යුතුයි. කල්පලක්ෂයක් නමුත් පාරමිතා පිරුවද එබඳු උත්තරීතර මහා ප්‍රඥාන් වහන්සේ නමකටවත් පරතෝ ഘോഷප්‍රත්‍ය නැතුව ඵලයට පත්වනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලාට ලෝකේ උන්වහන්සේලාට පරතෝ ഘോഷ කර්මයක් නැහැ. අනුන්ගෙන් අසා දැන ගැනීමක් නැහැ. උන්වහන්සේලාට තියෙන්නේ යෝනිසෝ මනසිකාරස්මින් යේව ඨත්වා. යෝනිසෝ මනසිකාර්යය තුලම පිහිටා සිට උන්වහන්සේලා තමාගේ ප්‍රතිවේදය සිද්ධ කරනවා. උන්වහන්සේලා තමා තුළ ධර්ම ප්‍රතිවේදය සිද්ධ කරනවා. කුමක් තුළද? යෝනිසෝ මනසිකාර්යය තුලම පිහිටා සිටමින්. ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය. නූපන්නා වූ මාර්ගය නැත්තා වූ මාර්ගය උපදවන්නට සමර්ථයි බුදුරජාණන් වහන්සේ නම. නූපන්නා වූ මාර්ගය උපදවන්නට සමර්ථයි බුදුරජාණන් වහන්සේ නම. උපදවන්නට ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් කිසිදු කලෙක අසමර්ථයි. ඒ කියන්නේ ලෝකෙ තුල නැති මාර්ගයක් උපදවනවා කියන එක. අසංජාත මාර්ගයක් සංජාත භාවයට පමුණවනවා කියන එක බුද්ධපච්චේක බුද්ධ ආදී මහෝත්තමයන්ට අයත් වෙන කාර්යයක්. හැබැයි අසංජාත මාර්ගයක්, ඒ කියන්නේ ලෝකෙ තුල ප්‍රකටව නොපෙනෙන මාර්ගයක් නැවත උපදවනවා කියන එක කාටවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා ධර්මයේ යටපත්ව ගියා නම්, ධර්මයේ වැහිලා ගියා නම් ආය ලෝකෙ තුල කවදාවත් ඒකෙන්නේ නෑ. අන්න ඒකයි මේ අවස්ථාව ඊටාම වැදගත් අවස්ථාවක් කියලා කියන්නේ. ඔබ අද ලබාගත් මනුස්ස ජීවිතය, ඔබ අද ලබාගත් මේ පරිසරය තාම වැදගත් අවස්ථාවක් කියලා කියන්නේ. මේක ලේසියෙන් කෙනෙකුට ලබන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ එකයි. මොකද ඔබට අද පරතෝ ഘോഷප්‍රත්‍ය තුලින් ධර්මය ලබන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනේ දැන් බලන්නකෝ එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ආරම්භ වෙලා මේක ගලාගෙන එනකොට, සද්ධර්ම ගංගාව ගලාගෙන එනකොට මේක මොනතරම් නිර්මලව ආරම්භ වුණාද? මුල් යුගය තුල කොතෙක් පිරිස් ඒ උතුම් නිවීමෙන් නිවී සැනසුණාද? හැබැයි පසු කාලයේදී එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි, කලින් භික්ෂුන් වහන්සේලා බොහෝ කොට මාර්ගඵල ලබනවා, දැන් අඩුවක් පෙනෙනවා, මේකට හේතුව මොකක්ද කියලා. එතකොට බුද්ධ ශාසනයක උනත් බුදුරජාණන් වහන්සේ පහළ වූ මුල් යුගයට වඩා පසු යුගයේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලය තුලදීම පැහැදිලි වෙනසක් දක්නට තිබුණා. එතකොට දැනට අවුරුදු 2000 ගාණක් ඇවිල්ලා එතකොට මේ නොඑක් මතවාදයන්ගෙන් මේ ධර්මය කිලිටි වෙමින් යන කාලෙක, ඒ කියන්නේ දැන් පින් නැත්තෝ නෙමෙයි, අර මහා ධර්මය
පුංචි බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්න උතුමන් වහන්සේලාගෙන් මේ ලෝකේ බොහෝ විට හිස්. ඒ නිසා අපිට අද තියෙනවා මේක දියුණු කරන්න. අපි තුල මේක භාවිත කරන්න ඕනේ. නැවත අපිට මේක දියුණු පමුණුවට පත් කරගන්නට ඕනේ. ඤෙය්‍ය පුද්ගලයන් විදිහට අපිට සිද්ධ වෙනවා මේ ධර්මයේ හොඳින් ඉගෙන ගන්න, ධර්මයේ හොඳින් සම්මර්ෂණය කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආකාරයට මේක තවදුරටත් අපිට අපේ ජීවිතය තුළ භාවිත කරන්නට සිද්ධ වෙනවා. වෙහෙසක් ගන්නට සිද්ධ වෙනවා. ඒ තුළින් තමයි අපිට ප්‍රතිවේදයේ සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. පිනතුනි නොවැඩු ඉන්ද්‍රිය තියෙනවා නම් අපිට ඉන්ද්‍රිය දියුණු කරන්න වෙනවානේ. අපි අනන්ත සසරේක අවිද්‍යාව පැත්තට හිතලා ආශ්‍රව විදිහට අපේ පුරුද්ද තියෙන්නේ මේ පැත්තට. ඉතින් හිත පෙන්වා දෙන්නේ වැරද්ද පැත්තටමයි. අය නිවැරද්ද පැත්තට කියනකොට අපිට අහගෙන ඉන්නකොට ඇත්ත වෙන්න පුළුවන් කියලා තේරුණාට ඒක පිහිටා සිටින්නේ නැහැ. වැරද්ද අපිට එච්චර ප්‍රබලයි. පුරුද්ද කියන එක හරි ලොකු ප්‍රබල දෙයක් නේ පින්නතුනේ. ඔබ මොහොතකට හිතලා බලන්නකෝ. ගෙදර බිත්තිය ගහලා තියෙන ඔරලෝසුව ඔබ දවසක ගලවලා පොඩ්ඩක් පැත්තකින් තියලා ඔබ එතන ඔරලෝසුව නැහැ කියලා දැනගත්තත් ඔබට වෙලාව කීයද කියලා එකපාර අහනකොට කී වතාවක් බිත්තිය ඔරලෝසුව තිබුණ තැන ඔබ බලයිද කියලා. ඉතින් මේ ජීවිතයේ එක කුඩා කාල සීමාවක් තුළ ඔබ පුරුදු කරපු ගතියක් එච්චර ප්‍රබල නම් ඔබ මේක ගලවලා අයින් කළත් ඔබට පිහිටා සිටින මට්ටමක් නැත්තම් මේ අනන්ත සසරක පුරුදු කරපු මේ අවිද්‍යාදී මේ ධර්මය ආශ්‍රව විදිහට අපිට පෙනී සිටිනකොට මේක තලලා මේක ඉවත් කරලා දාලා සම්පූර්ණම නිර්වද්‍ය විද්‍යාවක් උපදවනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන්ද? පිනතුනේ ඒකට අපිට මහන්සි ගන්න වෙනවා. ඒකට අපි වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. ඒකට අපි මේ ප්‍රතිපදාව තුළ නැවත අමාරුවෙන් හික්මෙන්න සිද්ධ වෙනවා. අඬ හරි හික්මෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේකේ ස්වභාවය. එතකොට අපිට මේ ලැබුණු අවස්ථාව ගැන තේරුම් ගන්නට හොඳම දේ තමයි පරතෝ ഘോഷ ප්‍රත්‍ය කියන එක තේරුම් ගත්තාම. අනුන්ගෙන් අහලා මේ ධර්මය අපි දරා ගන්නම ඕනේ. පිනතුනි නොඑක් මතවාද අද සමාජය තුළම කොච්චර නිවන පිළිබඳව ධර්මයේ පිළිබඳව පෙනී සිටින අදහස් තියනවද? ඒ වගේ පෙනී සිටින වංචක දේවල් කොච්චර තියනවද? එතකොට හිතන්නකෝ තව එන්න අනාගතයේට මිනිස්සු බුද්ධිමය පරිපාකයන් තුළ පිහිටන් නැති වෙනකොට බුද්ධිමය පැසීම් මිනිස්සුන්ගේ සිත් තුළ නැතිකොට අනාගතයට තව කොච්චර මතවාදයන්ගෙන් කිලුටු වෙයිද? එතකොට නිවැරදිව ධර්මයේ විනිශ්චය කරගන්නට නිවැරදිව බණපදයක් අහගන්නට ඔබට ආය අවකාශයක් නොලැබී යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතය අතහැර ගන්න එපා. මේ ලැබුණු අවසාන අවස්ථාව කියලා ඔබ හිතන්න. මේ අවස්ථාව නැති වුණොත් ඔබට මේ බය සහගත දුක් සහගත මේ සසරෙම ඔබට ඉන්න සිද්ධ වෙන්නේ. ආයි මිදීමක් හොයන්න තැනක් ඇත්තේ නෑ. දුක්ඛිත වූ සසරෙම තමයි. නිසා මේ ලැබුණු අවස්ථාව උපරිම ප්‍රයෝජනෙට ගන්න. මොකද මේ තමයි පරතෝ ഘോഷ ප්‍රත්‍ය ඔබට ලබා ගන්න ලැබුණු අවසාන අවස්ථාව කියලා හිතාගෙන ඔබ හැසිරෙන්න මේක බොහෝ විට ඔබට ලැබෙන අවසාන අවස්ථාව වන්නට පුළුවන් නිසා. එතකොට පරතෝ ഘോഷ ප්‍රත්‍ය වගේම යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයක් අපට අවශ්‍යයි. පරතෝ ഘോഷ ප්‍රත්‍ය වගේම අවශ්‍යයි ඊළඟදී යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයක් තියෙන්නට අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරේ නැතිව පළක් නැහැ. යෝනිසෝ මනසිකාරේ නැතුව ධර්මයේ පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙක් ඉන්නවා පරතෝ ഘോഷ ප්‍රත්‍ය තුල උපදව ගන්න දෙයක් තියෙනවා. පරතෝ ഘോഷ ප්‍රත්‍ය තුලින් උපදව ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි අහලා ධර්මය දරා ගන්නවා. හැබැයි දරාගත්තට ඒ ධර්මයේ තුල අපි කියන්නේ චරාත ධම්මේ කියලා. හැසිරීමක් නැහැ. හැසිරීමක් නැති වුනහම යෝනිසෝ මනසිකාරයේ බහුලීකృత කිරීමක් නැති වුනහම ඒ ධර්මය අපි තුල උපදවා ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මම හිතනවා අද ඔබට බොහෝ විට නැත්තේ ගොඩක් දෙනෙකුට නැති දේ තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. ඔබ බණ අහනවා, ධර්මයේ දන්නවා, තේරුම් ගන්නවා, ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව ඔබ තේරුම් ගන්නවා. හැබැයි ඔබ ඒ සඳහා ඔබ ඉගෙනගත්ත ඔබ පුරුදු කරපු ඒ ධර්මයේ සඳහා ඔබ ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ වෙන් කරන කාලය ඊටාම සීමා සහිතයි. ඒ කාලයේ සීමා සහිතයි. ඔබ වැඩි කරන්නට ඕනේ
ඇත්තටම ඔබ යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට වෙන් කරන කාලය තව වැඩි කරන්නට ඕනේ. ඔබට බොහෝ වැඩ කටයුතු තියෙන්න පුළුවන්. පින්නතුනේ මේ අවුරුදු 50ක 60ක මැරිලා යන ජීවිතය වෙනුවෙන් තමයි ඔබ කොච්චර මහන්සිුණත් මහන්සි වෙන්නේ. මේකක්වත් ඔබට ආය සසරේ රැකවරණය හදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එනිසා මෙතනින් මිදෙන්න අවශ්‍ය නිවීම උපදවන්න අවශ්‍ය දේ ඒ ගුණය ඒ ධර්මය ඔබ තුල ඔබ विद्यमान කරගන්නට ඕන. ඔබ තුල ඔබ උපදවා ගන්නට ඕන. ඒ නිසා ඔබ ප්‍රමාද වෙන්නට එපා. වැඩ කටයුතු මැත්තේ වගකීම් යුතුකම් මැත්තේම ඔබ වාසය කරන්නට එපා. කල යුතු දේ කරන්න. ඔබෙන් විය යුතු සීමාව ඔබ හඳුනා ගන්න. වගකීම් යුතුකම් මේ දේවල් විය යුතු සීමාව හඳුනා ගන්න. සීමාව හඳුනාගෙන ඒ සීමාව දක්වා ඔබ ඒ කටයුත්ත කරන්න. හැබැයි ඒ කරන ගමන් ඔබ ගැන හිතන්න කාලයක් වෙන් කරගන්න. ඔබ අසරණ වුණොත් ඔබ බලා ගන්න දරුවවත්, ඔබ බලා ගන්න දෙමව්පියවත් කිසිම කෙනෙක් ඥාතීන් වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්. එන්නේ නැහැ. ඔබේ පිහිටට එන්නේ නැහැ. ඔබ ගැන මෙනෙහි කරලා බැලුවොත් ඔබේ ජීවිතය තුළ ඔබට අහිමිව ගියපු ගොඩක් අය ඇති ඔබ ළඟ. යාළුවෝ ඇති, මිත්‍රයෝ, නෑදෑයෝ, ඒ වගේම දරුවෝ, දෙමව්පියෝ මේ ගොඩක් අය ඇති. එතකොට ඒ අයට පිහිට වෙන්න ඔබට අද පුළුවන්ද? ඔබට පුළුවන් එකම දේ පින්නතුනේ ඒ අය පින් ගන්නවද නැද්ද කියලාවත් එකක් නැතුව. පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනකද නැද්ද කියන එකවත් නොදැන දානයක් දීලා පින් දෙන්න පුළුවන්. ඒකනේ යථාර්ථය. පින්නතුනේ හෙට දවසේදී අපේ උරුමයත් ඒකම තමයි. අපි වෙනුවෙන් තව කෙනෙකුට කරන්න පුළුවන් දේත් එච්චර තමයි. එතනින් එහාට ඔබ පින් ගන්න බැරි තැනකට ගියා කියලා ඒ අයට ඇවිල්ලා එතනින් උස්සලා උඩින් තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ පින් ගන්න කියලා අය අපිට මෙතෙන්ට හොයාගෙන එන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා එච්චර අසරණ තත්වයකට අපිපත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ ඒ දේවල් වල සීමා මායිම් තියාගන්න. කල යුතු දේ කරන්න. තමාගෙන් විය යුතු වගකීම් යුතුකම් මේ දේවල් නොපිරිහෙලා කරන්න. හැබැයි ඔබ වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න. ඒ තමයි ඔබ සසර දුකින් මිදෙන්න. ඒ ඔබ සසර දුකින් මිදිලා යෝනිසෝ මනසිකාරය අනුව තමන්ගේ ජීවිතේ හික්මව ගන්න කාලය වෙන් කරගන්න. ඔබ රස්සාවට යනකොට වෙන්න පුළුවන්, ගිහිල්ලා ආපහු නිවසට එනකොට වෙන්න පුළුවන්. ඒ කටයුතු ටික කරන අතරේ ඔබට ලැබෙන විවේක කාලය තුල වෙන්න පුළුවන්. අප්‍රමාදී වෙන්න. හරියට හිස ගිනිගත්ත මිනිස්සෙක් ඒ ගින්න නිවන්න උත්සාහවත් වෙනවට වඩා වැඩි වේගයකින් මේකට උත්සාහවත් වෙන්න කියලානේ කියන්නේ. හරියට හිස ගිනිගත්තොත් කෙනෙක් ඒ ගින්න නිවා ගන්න කොච්චර වේගෙන් උත්සාහවත් වෙයිද? අපි ඒ වෙලාවට ඉන්නේ නැහැනේ ගින්න නිවා ගත්තාම අනේ මට වැඩට යන්න තියෙනවා, අනේ මට මේ දේවල් තියෙනවා, මේ ඔක්කොම ඉවර කරලා ගින්න නිවනවා කියලා එකක් කරන්නේ නැහැනේ. අපි කොහොම හරි අර හැමදේම පැත්තකින් තියලා අපි බලනවා අර ඇවිලෙන ගින්න නිවා ගන්න. පින්නතුනේ ධර්මයේ තුල අපි හැසිරෙනකොට, ධර්මයේ තුල අපි ජීවත් වෙනකොට අපි උත්සාහවත් වේ යුත්තේ අපි අන්න ඒ විදිහට අප්‍රමාදී බව අපේ ජීවිතය තුල උපදව ගන්න. එනිසා ඔබ රැකියාවට යන්න එපා කියනවා නෙමෙයි. ඒ කටයුතු ටික කරගන්න. ඒ කටයුතු වල ඒ විදිහට නියැලෙන ගමන්, ඒ කටයුතු වල ඔබ ඒ විදිහට නියැලෙන ගමන් ඔබ ඔබේ ජීවිතයේ මේ යෝනිසෝ මනසිකාරයේ වෙනුවෙන් වෙන් කළ යුතු ඉඩ වෙන් කරන්න. රැකියාව කරන ගමන් වෙන්න පුළුවන්. ඒ ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම යෝනිසෝ මනසිකාරය සඳහා දෙන ඉඩ වෙන් කරන්න. මේ තමයි සෝතාපට්ටි ඵලයට පත්වන්නට විපස්සනා සම්මාදිට්ඨිය සහ මාර්ග සම්මාදිට්ඨියට ප්‍රධාන වන කාරණා දෙක. දැන් ඇහුවෙම ප්‍රශ්නේ කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදායාති කියලානේ. සම්මාදිට්ඨිය උපදවන්න හේතු වෙන ප්‍රත්‍ය මොකද්ද? වෙන ප්‍රත්‍ය නෑ. පරතෝඝෝසයයි යෝනිසෝ මනසිකාරය මේ දෙක තමයි ප්‍රත්‍ය. පරතෝඝෝසය යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ධර්මය අහලා අපි අනිත් කෙනා වෙතින් ධර්මය දැනගන්නට අවශ්‍යයි. එතකොට මේ ධර්මය දැනගන්නවා වගේම අපි තමා තුළ ඒ ධර්මය උපදවා ගන්නට යෝනිසෝ මනසිකාරය පවත්වන්නට ඕනේ. ඔබ ඕන තරම් බණ අහලා තියෙනවා. මම හිතනවා ඔබට තව කෙනෙකුට බණ කියන්නට තරම් සමස්තයක් විදිහට ආධුනිකව මේ කාරණා ටික අහගන්න යොමුන කෙනෙකුට නම් ටිකක් අලුත් වෙන්න පුළුවන් දර්ශනය. හැබැයි බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කරන අය ඉන්නවා. ඔබට මම හිතනවා තව කෙනෙකුට කියන්න තරම් ඔබ මේක අහලා දන්නවා. එහෙනම් ඔබට මේක ප්‍රමාදයක් ප්‍රතිවේදයක් තිබෙනවා නම් ඒ ප්‍රතිවේදය අපිට ප්‍රමාද වෙන්නේ ඇයි?
ඒ ප්‍රතිවේදී අපිට ප්‍රමාද වෙනවා නම් එකම හේතුවයි තියෙන්නේ. එකම හේතුවයි. ඒ තමයි යෝනිසෝ මනසිකාරය නැතිකම. යෝනිසෝ මනසිකාරය නැතිකම. ඒ නිසා අපි උපදව ගන්නට ඕනේ ඒ නැති දේ යෝනිසෝ මනසිකාරයට වෙන් කරන ඉඩ නැවත නැවත අපි පිළිටවන්න ඕනේ. ඔබ බණ අහන්න පුළුවන් බණ අහන වෙලාවට ආපහු අර ධර්ම කාරණා ඔස්සේ ඔබේ මනස අරගෙන යනකොට වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරය තමයි. ඒ නිසා තමයි ඔබට බණ අහගෙන ඉන්නකොට ඒ වෙලාවට ඒක ඇත්තටම ඇත්ත කියලා තේරෙන්නේ. හැබැයි ඔබ එකෙන් නැගිටිනකොට ඔබ අර යෝනිසෝ මනසිකාරයට දෙන ඉඩ අතහැරලා දානකොට ඔබට ආපහු ඒක වැටහෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඔබට ධර්මය අහගෙන ඉන්නකොට ධර්මදේශනාවක් ඒ තේරෙන ඔබ දියුණු කරන එක ඔබ මේ ධර්මදේශනාව අහලා ඒක නතර කළාට පස්සෙත් ඔබ ඒ විදිහටම පවත්වගෙන යන්න උත්සාහවත් වෙන්න. ඒකට දෙන කාලය ප්‍රායෝගිකව වැඩි කරන්න. අර ධර්මදේශනාව ඇතුළේදී ඔබ තේරුම් ගත්ත දේ නැවත නැවත සම්මර්ෂණය කළා නැවත නැවත Taman තුල උපදව ගන්න උත්සාහවත් වෙන්න. දැන් සමස්තයක් විදිහට ධර්මදේශනාවක් අහගෙන ඉන්නකොට බණ ටික අහගෙන ඉන්නකොට කෙනෙකුට අනිත්‍ය ධර්මය කියන්නේ මෙන්න මේකයි අනිත්‍ය සංඥාව කියන්නේ මෙබඳු දෙයක්. ඒකට මෙන්න මේකයි ලෝකේ අනිත්‍යයි අනිත්‍ය කියන්නේ කියලා මේකට හිත තියන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්න ගැටලු නැතුව ඒ කාරණාව ඔස්සේ තමන්ගේ හිත අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් හිත ආපහු ගැලවුණාට පස්සේ ඒකෙන් මානසිකාර්යය පවත්වන්න නැති වෙනකොට ආපහු අරක ටිකක් බර වැඩි ආපහු හිත තියන්න බෑ. තමන්ට ඒක සැසඳෙන්නේ නැහැ හිත ඒ ඔස්සේ බැස ගන්න නැහැ කියලා තමන්ට දැනෙන්න ගන්නවා. ඇයි අර යෝනිසෝ මනසිකාරය අඛණ්ඩව පවත්වගෙන ඇවිල්ලා නැහැ. දැන් ඔබ උත්සාහවත් වෙන්න ඕනේ මොකටද? අර තේරුම් ගත්ත දේ අඛණ්ඩව ඔබේ මනස තුල පවත්වාගෙන යන්න. අතහැරුණත් ආපහු අර දේශනාව ඇතුළේදී ඔබට තිබුණු ඒ ප්‍රඥාව නැවත උපදව ගන්න ඔබ සම්මර්ෂණය කරන්නට ඕනේ. ඒක මේ වාක්‍ය හදාගෙන කටපාඩම් කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ මේ රූපේ පිළිබඳව නුවණින් අවබෝධ කරගන්න මට්ටමින් කරන්න තියෙන දෙයක්. ඒක ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ටික පරිහරණය කරන මොහොතේදී ඒ ධර්මයන් පිළිබඳව නුවණින් පරිහරණය කරන තැනට සිත ගැනීම තුළ සිද්ධ කළ යුතු දෙයක්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය තමයි අද අඩුම දේ. යෝනිසෝ මනසිකාරය. යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයේ හේතු කරගෙන එයාට පුළුවන්කම තියෙනවා මාර්ගය උපදවන්නට. පරතෝගෝස ප්‍රත්‍ය සම්පූර්ණ වුණාම යෝනිසෝ මනසිකාරය තමයි ඊළඟ එකම හේතු බවට පත් වෙන්නේ. ඒ නිසා ඒකට ධර්මඥානය කොච්චරද කියන එක බලපාන්නේ යෝනිසෝ මනසිකාරයේ නිර්වද්‍යව පවත්වන්න ගියාම අපේ ඉන්ද්‍රිය ධර්මතා නොවැඩුණු ඉන්ද්‍රිය ධර්මතා දියුණුවටපත් වෙනවා. සමහර ත්‍රිපිටක දර තෙරුන් වහන්සේලාට අවුරුදු 36ක් ගිහිල්ලා තියෙනවා භාවනා කරලා අරිහත් ඵලයට පත්වන්නට. ਸਰවපරියාප්ති දරයි. ඒ කියන්නේ සම්පූර්ණ ත්‍රිපිටකයම දරාගත් උතුමෝ. එතකොට හිතන්නකෝ පින්නතුනේ මේක පරතෝඝෝස ප්‍රත්‍ය එකම කාරණාව නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන දේ තමන්ගේ ජීවිතය තුළින් ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධය දක්වා අරගන්න පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි. මජ්ක්‍ධිම නිකායේම කටපාඩම් තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ අවුරුදු 30 ගණනක් වෙහෙසෙනවා අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නට. 30 ගණනකට පස්සේ තමයි අරිහත් ඵලයටපත් වෙන්නේ. පින්නතුනි මේ තමයි සිතේ ස්වභාවය. මේක ප්‍රත්‍යක්ෂ කරන්නට නම් අවබෝධ කරන්නට නම් අපිට යෝනිසෝ මනසිකාරය අපි ප්‍රගුණ කරන්නේ නැතුව අපේ ජීවිතය තුළ හැම මොහොතකම භාවිත කරන්නේ නැතුව අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය දියුණු කරන්නට අපි උත්සාහවත් වන්නට අවශ්‍යයි. ඒ ඔස්සේ තමයි අපිට මේක ප්‍රතිවේධ කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයෙන් පස්සේ කියන්නේ දැන් කොටිත තෙරුන් වහන්සේ ඇහුවේ සම්මාදිට්ඨිය උපදවන්නට කුමන ධර්මය නැතිනම් ප්‍රත්‍යවන්නේ කුමන දෙයක්ද කියලා. එතකොට ඒකට පිළිතුර තමයි පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් මේ දෙක තමයි ප්‍රත්‍යවන්නේ මේ සම්මාදිට්ඨිය උපදවන්නට කියලා. මේ ප්‍රශ්නෙන් පස්සේ නැවතත් කොට්ටිත තෙරුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කතේහි පනාවසෝ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච. කතේහි පනාවසෝ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච. එතකොට දැන් කතේහි පනාවසෝ අංගේහි අනුග්‍රහිතා. එවත්නි කවර
අංගයන්ගෙන් අනුග්‍රහිත වූ සම්මා දිට්ඨියද චේතෝ විමුක්ති ඵලාච හෝති. චේතෝ විමුක්ති ඵල උපදවන්නේ සහ චේතෝ විමුක්ති ඵලානිසංසාච්ච චේතෝ විමුක්ති ඵල ආනිසංසයන් ඉපදවීමට සමර්ථ වන්නේ කවර ධර්මයක්ද? ඒ වගේම පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵලානිසංසාචාති. ප්‍රඥා විමුක්ති ඵලත් ප්‍රඥා විමුක්ති ඵලානිසංසත් උපදවන්නට සමර්ථ වන්නේ ඒ කවර අංගයන්ගෙන් අනුග්‍රහිත සම්මාදිට්ඨියද කියලා අහනවා. එතකොට මෙතනදී මේ ප්‍රශ්නය තුළ අපිට ප්‍රධාන වශයෙන් දකින්නට පුළුවන් චේතෝ විමුක්ති ඵලාච චේතෝ විමුක්ති ඵල සහ චේතෝ විමුක්ති ඵලානිසංසාච චේතෝ විමුක්ති ඵලානිසංසය කියන මේ කරුණු දෙක. ඒ වගේම පඤ්ඤා විමුක්ති ඵලාච පඤ්ඤා විමුක්ති ඵලානිසංසාච පඤ්ඤා විමුක්තිය සහ පඤ්ඤා විමුක්ති ඵලානිසංස කියන කරුණු දෙකත්. එතකොට කරුණු හතරයි. චේතෝ විමුක්ති ඵල, චේතෝ විමුක්ති ඵලානිසංස, පඤ්ඤා විමුක්ති ඵල, පඤ්ඤා විමුක්ති ඵලානිසංස. එතකොට මේ චේතෝ විමුක්ති ඵල කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ පලක්ඛනේ නිබ්බත්තා චේතෝ විමුක්ති ඵලං අස්සාති චේතෝ විමුක්ති ඵල. එතකොට පලක්ෂණයෙහි ඒ හටගත්තා වූ චේතෝ විමුක්ති ඵලය තමයි චේතෝ විමුක්ති ඵලයයි කියලා කියන්නේ. තදේව චේතෝ විමුක්ති සංඛාතම් ඵලං ආනිසංසෝ අස්සාති. ඒ චේතෝ විමුක්ති ඵලය මුල් කරගත් ආනිසංස ඇතයි යයි චේතෝ විමුක්ති ඵලානිසංස කියලා කියනවා. එතකොට එත චතුත්ථ ඵල පඤ්ඤා පඤ්ඤා විමුක්ති නාම ප්‍රඥා විමුක්තියයි කියලා කියනවා. ඒ අරිහත් ඵල ප්‍රඥාවට පඤ්ඤා විමුක්තියයි කියලා කියනවා. අවශේෂා ධම්මා චේතෝ විමුක්තිitti වේදිතබ්බා. අවශේෂ ධර්මයෝ චේතෝ විමුක්තියයි කියලා කියනවා. එතකොට චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය ප්‍රධාන කාරණා දෙකක්. චේතෝ විමුක්ති ඵලයේ චේතෝ විමුක්ති ඵලානිසංස පඤ්ඤා විමුක්ති ඵල පඤ්ඤා විමුක්ති ඵලානිසංස කියන මේ බෙදීම තුළ අපිට ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ දකින්න පුළුවන්කම තියෙන මොකද්ද? චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්. එතකොට චේතෝ විමුක්තිය කියලා කියනකොට අපිට චේතෝ විමුක්තිය කියන එක ලෞකික ලෝකෝත්තර විදිහට කතා කරන්නටත් පුළුවන්. චේතෝ විමුක්තිය කියන එක අපි සරලව ගත්තොත් එහෙම සිතෙහි ඇතිවන මිදීම. චේතෝ විමුක්තිය. එතකොට මේ චේතෝ විමුක්තිය අපිට අර්ථ ගැනීමේදී ලෞකික සහ ලෝකෝත්තර විදිහට චේතෝ විමුක්තිය දකින්නට පුළුවන්කම තියෙනවා. කොහොමද ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් චේතෝ විමුක්තිය බෙදෙන්නේ? යම් කිසි චේතෝ විමුක්තියක් තිබෙනවා නම් ධානයන් අනුව යන කෙලසුන්ගෙන් මිදීමක් තියෙනවා නම් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන විස්කම්බන වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළා සිතෙහි මිදීමක් උපදව ගන්නවා නම් ඒක චේතෝ විමුක්තියක් කියලා කියනවා. කාම සංඥාවන්ගෙන් හිත මුදවගත්ත චේතෝ විමුක්තියක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. විතක්ක ਵਿਚාරයන්ගෙන් හිත නිදහස් කරගත්ත චේතෝ විමුක්තියක් තමයි ဒုတိ ය ධානය කියලා කියන්නේ. මේ විදිහට පින්නතුනි ධ්‍යාන හතර තෘතීය චතුර්ථ ධ්‍යානම චේතෝ විමුක්තියින් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ චේතෝ විමුක්ති අරූපාවචර ධ්‍යාන අපිට චේතෝ විමුක්ති ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ලෞකික චේතෝ විමුක්තිය. එතකොට ලෝකෝත්තර චේතෝ විමුක්තියින් විදිහට අපිට හඳුනා ගන්නට එතකොට පුළුවන්කම තියෙනවා. ඒ මාර්ග සමංගීව උපදෝගත්ත මාර්ගසිත සහ ඵලය කියන දේවල්. සෝවාන් මාර්ග සෝවාන් ඵලය, සකුදාගාමි මාර්ග සකුදාගාමි ඵල, අනාගාමි මාර්ග අනාගාමි ඵල, අරිහත් මාර්ග අරිහත් ඵලය කියන මේ දේවල් අපිට ලෝකෝත්තර චේතෝ විමුක්තිය ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම අපි දන්නවා යම් කිසි කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දියුණු කිරීම තුළ ශුන්‍යත අපනිහිත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. ශුන්‍යත අනිමිත්ත අපනිහිත චේතෝ විමුක්ති තුන උපදවන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් අනිත්‍යයි කියලා දකිනවා නම් ලෝකේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ එයාට අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් දුක මානසිකාරය කිරීම තුළ අපනිහිත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් අනාත්මේ මානසිකාරය කිරීම තුළ
ශුන්්‍යත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදේ කිරීම තුළින් විමුක්ති ద్వාරයන් විදිහට ශුන්්‍යත විමුක්ති ద్వාරයන් විදිහට ඒ කෙනාට අනිමිත්ත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තිය සහ ශුන්්‍යත චේතෝ විමුක්තියයි කියන චේතෝ විමුක්ති තුන පිළිවෙලින් උපදවන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. මේ දේවල් දක්වනවා චේතෝ විමුක්ති කියලා. එතකොට සෝවාන් මාර්ගයේ උපදවනවා ප්‍රථම ධානය සහිතව. එයා උපදවන්නේ කුමන ආකාරයටද? සෝවාන් මාර්ගයේ උපදවනවා ප්‍රථම ධානය සහිතව. එයා සාක්ෂාත් කරන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. ප්‍රථම ධානය සහිතව එයා සාක්ෂාත් කරනවා සෝවාන් මාර්ගයේ උපදවනවා. ඒ උපදවන්නේ අපනිහිත චේතෝ විමුක්තිය සමග. සෝවාන් මාර්ගසිත උපදවනවා. එයා උපදවන්නේ මේ තියෙන ශුන්්‍යත චේතෝ විමුක්තිය සමග. ප්‍රථම ධානය සහිත ශුන්්‍යත චේතෝ විමුක්තිය සහිත. එතකොට අර සෝවාන් මාර්ගයේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා බෙදනවා වගේම ඒ කියන්නේ සෝවාන් මාර්ගසිත ඔබ මාතිකා වැඩසටහන ශ්‍රවණය කළා නම් මුලින් ඉඳලා දන්නවා. සෝවාන් මාර්ග චිත්තය බෙදනවානේ ධානයන්ගේ. ප්‍රථම ධානය සහිත සෝවාන් මාර්ගසිත, ဒုတိ ය ධානය සහිත සෝවාන් මාර්ගසිත, තෘතිය ධානය සහිත සෝවාන් මාර්ගසිත, චතුර්ථ ධානය සහිත සෝවාන් මාර්ගසිත. එතකොට ප්‍රථම ධානය සහිතවම තමයි සෝවාන් මාර්ගයේ කෙනෙක් උපදවන්නේ. ඒ මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව මාර්ගයේ උපදවනවා කියන දේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ධානයේ සහිතවමයි උපදින්නේ. ඊට පස්සේ ඒ ධානයේ අසුර නොකිරීම මත, ආසේවනයේ නොකිරීම මත ඒ ධානයේ පරිහානියටපත් වෙනවා. එතකොට සෝවාන් මාර්ගයේ උපදවන්නේම මේ මට්ටමින් තමයි. ප්‍රථම ධානය සහිතව. එතකොට ඒ සෝවාන් සිත ဒုတိ ය ධානයේ උපදවගත්ත කෙනෙකුට උපදවන්න පුළුවන්කමක් තියෙනවා. ධානයේ වඩලා ဒုတိ ය ධානයේ උපදවගත්ත කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ဒုတိ ය ධානය සහිත සෝතාපට්ටි මාර්ගසිතක් උපදින්නේ. තෘතිය ධානය උපදවගත්ත කෙනෙකුට තෘතිය ධානය සහිත සෝතාපට්ටි මාර්ගසිතක්. චතුර්ථ ධානය උපදවගත්ත කෙනෙකුට චතුර්ථ ධානය සහිත සෝවාන් මාර්ගසිතක් තමයි උපදින්නේ. දැන් මේ විදිහට සෝවාන් මාර්ගසිත ධාන හතර අනුව කොටස් හතරකට බෙදෙනවා. එතකොට සෝවාන් මාර්ගසිත හතරක් තියෙනවා. මේ බෙදීම අනුව ධාන බෙදය අනුව හතරක් තියෙනවා. පංචම නයින් ගත්තොත් නම් පහක් තියෙනවා. ධාන පහ අනුව. එතකොට දැන් මේ ධානසිතත් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? සෝතාපට්ටි මාර්ගසිත ප්‍රථම ධාන සහිත සෝතාපට්ටි මාර්ගසිත තියෙනවා. අනිමිත්ත සමාධිය සමග උපදවන. අනිමිත්ත භාවය අනිත්‍ය වශයෙන් දකිමින් තමයි ප්‍රථම ධානයේ උපදෝගෙන ප්‍රථම ධානයේ යෙදෙන ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිමින් තමයි යා මාර්ගය ඉපදෙන්නේ. එතකොට අනිත්‍ය වශයෙන් දකිනකොට එයාගේ චේතෝ විමුක්තිය නම් කරනවා අනිමිත්ත චේතෝ විමුක්තියයි කියලා. දුක් වශයෙන් දකිමින් එයා සෝවාන් මාර්ගසිත උපදවනවා. එතකොට ප්‍රථම ධානය සහිත සෝවාන් මාර්ගසිත අපනිහිතව උපදවනවා. ශුන්්‍යතව උපදවනවා. එතකොට මේ විදිහට සෝවාන් මාර්ගසිත ප්‍රථම ධානය සහිත සෝවාන් මාර්ගසිත නැවත තුන් ආකාරයකට බෙදෙනවා. ဒုတိ ය ධානය සහිත සෝවාන් මාර්ගසිත නැවත තුනකට බෙදෙනවා. තෘතිය ධානය සහිත, චතුර්ථ ධානය සහිත සෝවාන් මාර්ගසිත නැවත තුන් ආකාරයකට බෙදෙනවා. මේ විදිහට අපිට මේ චේතෝ විමුක්තිය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ චේතෝ විමුක්ති පිළිබඳව හඳුන්වන ක්‍රමයක්. මේ චේතෝ විමුක්ති පිළිබඳව හඳුන්වන ක්‍රමයක්. ඒ වගේම තවත් ක්‍රමයකට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ලෞකිකව උපදව ගන්න රාග විරාග චේතෝ විමුක්තිය සහ අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තියයි කියලා. රාග විරාග චේතෝ විමුක්තිය සහ අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තියයි කියලා. ඒ කියන්නේ ලෝකයේ තුල රාග විරාගයට පමුණවන කෙලෙස් ධර්මයන්ගෙන් සංසිඳවන හිත විස්කම්බන වශයෙන් ප්‍රහාණයටපත් කරන මේ සියල්ලක්ම රාග විරාග චේතෝ විමුක්තියට තබනවා. ඊට පස්සේ අවිද්‍යාව දුරු කරන මට්ටම ප්‍රඥා විමුක්තියයි කියලා නම් කරන ක්‍රමයකුත් තියෙනවා.
ඒ වගේම සෝවාන් මාර්ග සකුදාගාමි මාර්ග ඵලය සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය එතකොට ඒ විදිහට අරිහත් මාර්ග අවස්ථාව දක්වා එතන චේතෝ විමුක්තිය පවතිනවා චතුත්ථ ඵල ප්‍රඥාව ඒ කියන්නේ අරිහත් ඵලය අවිද්‍යාව ප්‍රහීන කරන අරිහත් ඵල අවස්ථාව ප්‍රඥා විමුක්ති අවස්ථාව ලෙස හඳුන්වන ක්‍රමයකුත් තිබෙනවා. එතකොට චේතෝ විමුක්තිය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ඒ අවස්ථාවන්හිදී අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඔය ආකාරයන්ගෙන් පරයයන්ගෙන් ක්‍රමවේදයන් ඔස්සේ මේ චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය විග්‍රහ කරන ආකාරය. එතකොට දැන් මේ සූත්‍රයට අනුරූපීව අපි ගත්තොත් චේතෝ විමුක්ති ඵල චේතෝ විමුක්ති ඵලානිසංස පඤ්ඤා විමුක්ති ඵල පඤ්ඤා විමුක්ති ඵලානිසංස කියන තැනින් තමයි විමසන්නේ. ඒකට චේතෝ විමුක්ති ඵලයි කියනකොට චේතෝ විමුක්ති ඵලය විග්‍රහ කොට දක්වනවා. ඒ අවශේෂ මාර්ගෝත්පාදයේ සඳහා සොත් අරිහත් මාර්ග ඵල අවස්ථාව හැරෙනකොට අනිකුත් මාර්ගඵල අවස්ථාවන් උපදවීම සඳහා උපකාරී වන සහ ඒ චේතෝ විමුක්තිය සහ අරිහත් ඵලය උපදවන්නට අවශ්‍ය වන ඒ ප්‍රඥා චේතෝ විමුක්තිය උපදවන්නට අවශ්‍ය වන ආකාරය සඳහා උපකාර වන ප්‍රත්‍ය විමසීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒ අනුව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන මේ කරුණු දෙක ප්‍රධාන වශයෙන්ම කුමන කාරණා මතද සාකච්ඡා කරන්න කියලා. චේතෝ විමුක්තියයි කියලා කියනකොට එතකොට ඒ චේතෝ විමුක්තිය සෝවාන් මාර්ගසිත සකුදාගාමි මාර්ගසිත අනාගාමි මාර්ගසිත කියන මාර්ගසිත ටිකත් සෝතාපට්ටි ඵල සකුදාගාමි ඵල අනාගාමි ඵල කියන මේ ඵලසිත ටිකත් අරිහත් මාර්ගසිත උපදවීම දක්වාත් ඒ සියල්ලම චේතෝ විමුක්තිය සහ චේතෝ විමුක්ති ඵලානිසංස ධර්මයන් හැටියටයි ගන්නේ. ඊට පස්සේ අරිහත් ඵල සිත ඉපදවීම කියන දේ ගණනය කරනවා ප්‍රඥා විමුක්තිය ලෙස. එතකොට අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය ලෙස එතනදී ගණනය කරනවා අවිද්‍යාව දුරු කිරීමෙන් උපදවගත්ත ප්‍රඥා විමුක්තිය අවස්ථාව හැටියට චතුත්ථ ධානය. එතකොට චේතෝ විමුක්තිය කියනකොට එතන අරිහත් ඵල අවස්ථාව හැරෙනකොට අනිකුත් සියලු අවස්ථාවන් චේතෝ විමුක්තිය කියන වචනේ යටතේ නිර්වචනය වෙනවා. ප්‍රඥා විමුක්තිය කියනකොට අර අවිද්‍යාව විරාගය තුලින් උපදවගත්ත මට්ටම තමයි ගණනය වෙන්නේ. එතකොට දැන් කොටත තෙරුණහස විමසන ප්‍රශ්නය තමයි කතේහි පනවසෝ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි. කුමන ආකාර අංගයන්ගෙන් අනුග්‍රහිත සම්මාදිට්ඨියද මේ දේවල් ලබා දෙන්නේ. ඒ කියන්නේ අර චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා දෙන්නට සමර්ථ වෙන්නේ අංග කීයකින් අනුග්‍රහය ලැබපු සම්මාදිට්ඨියද කියලයි විමසන්නේ. එතකොට මේ වෙලාවේදී සරියුත්තරුන් වහන්සේ විසින් පිළිතුරු ලබා දෙනවා පංචහිකෝ අවසෝ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච. පංචහි අවසෝ අංගෙහි එවත්නි අංග පහකින් යුක්ත අනුග්‍රහිත වූ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අංග පහකින් අනුග්‍රහ කරපු සම්මාදිට්ඨිය තමයි චේතෝ විමුක්තිය ලබා දෙන්නේ චේතෝ විමුක්ති ඵලය උපදවන්නේ ප්‍රඥා විමුක්ති ඵලය උපදවන්නේ ප්‍රඥා විමුක්ති ඵලානි සංසය උපදවන්නේත් කියලා කියනවා. එතකොට ඉදහවසෝ සම්මාදිට්ඨි එවත්නි මෙසස්නේහි සම්මාදිට්ඨිය සීලානුග්‍රහිතාච හෝති. සීලානුග්‍රහිතාච හෝති. සීලයෙන් අනුග්‍රහ කරන ලද්දේ වෙයි. ඉදහවසෝ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. එතකොට මේ ශාසනයේ සම්මාදිට්ඨිය කියන දේ සීලානුග්‍රහිතයි. සම්මාදිට්ඨිය සීලානුග්‍රහිතයි. සීලානුග්‍රහිතයි කියන්නේ සීලය මත පිහිටපු දෙයක්. මේ ශාසනයේ සම්මාදිට්ඨිය සීලය මත පිහිටපු දෙයක්. ඒකයි සීලානුග්‍රහිතාච හෝති. සම්මාදිට්ඨිය තියෙනවා නම් එතන සීලය තියෙනවා. සීලය තියෙනවා නම් සම්මාදිට්ඨිය තියෙනවා. තියෙනවා කියන එකෙන් අදහස් කළේ සීලය උපදවන්නට උත්සාහවත් වෙනවා නම් මේ ශාසනීය ක්‍රමයට එයා සම්මාදිට්ඨිය උපදවනවා. සම්මාදිට්ඨිය උපදවන්නට උත්සාහවත් වෙනවා කියලා කියන්නේ එයා සීලයත් උපදව ගන්නවා කියන එක. මේවා වෙන් කරන්නට බැරි දේවල්. එතකොට ඔබ සීලය පිළිබඳව ඔබේ ජීවිතය තුළ ඔබ තැකීමක් කරන්නේ ඔබ අදහස් පවත්වන්නේ මොන මට්ටමෙන්ද කියන එක තුළ ඔබට හොයාගන්නට පුළුවන්කම තියෙනවා. ඔබ ප්‍රතිපදාව පිළිබඳව දක්වන උනන්දුව සහ ඒ ස්ථානය පිළිබඳව.
එතකොට සීලානුග්‍රහිතාච කියනකොට සීලය පිළිබඳව සීලයෙන් අනුග්‍රහ කරපු සම්මාදිට්ඨිය තමයි හැම වෙලාවකදීම චේතෝ විමුක්ති ඵල උපදවන්නේ. ඔබේ සම්මාදිට්ඨිය සීලයෙන් අනුග්‍රහ කරන්නේ නැත්නම් සම්මාදිට්ඨියට සීලයෙන් අනුග්‍රහ කරන්නේ නැත්නම් කොයි වෙලාවකවත් චේතෝ විමුක්ති ඵල උපදවන්නෙත් නැහැ, ප්‍රඥා විමුක්ති ඵල උපදවන්නෙත් නැහැ, චේතෝ විමුක්ති ඵලානිසංසත් නැහැ, පඤ්ඤා විමුක්ති ඵලානිසංසත් නැහැ. එතකොට ඒක උපදවන්නට අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ සම්මා දිට්ඨිය සීලානුග්‍රහිතව පවත්වා ගන්නට. සීලානුග්‍රහිතයි කියලා කියන්නේ චතුපාරිශුද්ධ සීල. චතුපාරිශුද්ධ සීලය. චතුපාරිශුද්ධ සීලය. සතර සංවර සීලය කියලා කියනවා. සතර සංවර සීලය කියනකොට භික්ෂුන් වහන්සේලාට නම් ඒ සතර සංවර සීලය ඒ ආකාරයෙන් කතා කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගත්තාම සාමණේර භික්ෂුන් වහන්සේ නමකට නම් සාමණේර හාමුදුරු කෙනෙකුට නම් සාමණේර සීලය තියෙනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට නම් උපසම්පදා සීලය තියෙනවා. සාමණේර සීලය සහ උපසම්පදා සීලය විදිහට ඒ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපිට දකින්න පුළුවන්. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් අදහස් කරන්නේ යම්කිසි ශික්ෂාපදයන් සමාදන්වගෙන ආරක්ෂා කරනවා නම් ඒදී. ඔබ පොහොය දවසට 8 සිල් සමාදන් වෙනවා නම්, දස සිල් සමාදන් වෙනවා නම්, ආජීවාෂ්ටමක සීලයන් සමාදන් වෙනවා නම් ඒ සියල්ලක්ම අයත් වන්නේ සීලයට. සීලේහි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසට. ඔබ දෛනිකව ඔබ පංචශීලයේ සමාදන්ව ආරක්ෂා කරනවා නම් එය අයිති වන්නේත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. එතකොට ඔබේ ජීවිතයේ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරනවා නම් සීලය ඒ සීලය ඔබ තුල विद्यमान වන්නට අවශ්‍යයි. සම්මා දිට්ඨිය උපදව ගන්නකොට යම් සම්මා දිට්ඨියක් හේතු කරගෙන චේතෝ විමුක්ති උපදවනවා නම් චේතෝ විමුක්ති ඵලානිසංස ලබනවා නම් ප්‍රඥා විමුක්තිය උපදවනවා නම් ප්‍රඥා විමුක්ති ඵලානිසංස උපදවනවා නම් අන්න ඒ සම්මා දිට්ඨිය ඒ දේවල් කරන්නේ සීලය අනුග්‍රහ කළාට පසුවයි. සීලය අනුග්‍රහ කරන්නේ නැතුව ඒක කරන්නේ නැහැ. ඒ නිසා සීලේහි අනුග්‍රහය අනිවාර්යෙන් සම්මා දිට්ඨියට තිබිය යුතුයි. ඒක හරියට සම්මා දිට්ඨිය යනු වාහනයක් නම් මේ වාහනය ඉදිරියට අරගෙන යන්නට අවශ්‍ය නුවණ තියෙන කෙනත් ඒ වගේම ඒට අවශ්‍ය ඉන්ධනත් අවශ්‍යයි. එතකොට අන්න ඒ වගේ මේ සම්මා දිට්ඨිය කියන දේ ඔබට තිබුණත් වාහනේ තිබුණත් ඔබට ඉන්ධන සහ පදවන්නේකු නැත්තම් ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි කරත්තයක් ගත්තොත් කරත්තේ පදවන්නට දන්න කෙනෙක් ඉන්නට අවශ්‍යයි. නැත්තම් ඒ රතේ යෑමක් වෙන්නේ නෑ ඉදිරියට. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සම්මා දිට්ඨිය කියන දේ ඉදිරියට දියුණු කරන්නට පුළුවන් කමක් නැතිනම් මේ චේතෝ විමුක්ති ඵලානිසංස උපදවන තැනට ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි නැත්තේ? ඒකේනා සතු ඇත්තේ නැහැ සීලානුග්‍රහිත භාවය. සීලෙන් අනුග්‍රහ කරන්නේ සම්මා දිට්ඨියට. හැම වෙලාවකදීම සම්මා දිට්ඨිය සීලෙන් අනුග්‍රහිත වන්නට ඕනේ. සීලෙන් අනුග්‍රහ කරනකොට තමයි ඒකේනා නිර්වාණයට සමීප වන්නේ. එනිසා සීල විසුද්ධිය, සීල පාරිශුද්ධත්වය, සීලේහි පිරිසුදු භාවය ඔබ තුල विद्यमान විය යුතුයි. එනිසා සීලය පිළිබඳව දෙන ඉඩකඩ අපේ ජීවිතයේ අවමයි කියලා කියන්නේ. අපි සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලානිසංස දක්වා ගෙන යාමට, පඤ්ඤා විමුක්ති ඵලානිසංස දක්වා ගෙන යාමට අපි තබන ඉඩකඩ බොහොම අඩුයි කියන එක. එනිසා අපි සීලයට දෙන ඉඩකඩ වැඩි කරන්නට ඕනේ. එහෙනම් ගිහියන් හැටියට ඔබ නිත්‍ය පංචශීලය අවබෝධයෙන් යුක්තව ආරක්ෂා කරන්නට අවශ්‍යයි. නිත්‍ය පංචශීලය අවබෝධයෙන් යුක්තව ආරක්ෂා කරන්නට අත්‍යවශ්‍යයි. එතකොට ඔබ නිවැරදිව කළමනාකරණය කරගෙන සිතෙහි ඇතිවන ඒ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගෙන කෙලෙස් ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගැනීම ඔබ නිවැරදිව සිල්වත් වෙනකොට අවශ්‍ය වෙන දෙයක්. ද්වේෂය නැවත නැවත සිතෙහි නැගෙනකොට ඔබ අතින් ප්‍රාණඝාතයක් වනවා කියන එක ඕන මොහොතක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එතකොට අපිට ඒක වළක්ව ගන්නට නම් ඔබට ද්වේෂ සිත වළක්වා ගන්නට සිද්ධ වෙනවා. මේ විදිහට අපිට මේ අකුසල චිත්තෝත්පාදයන් සිද්ධ වෙන්නේ අකුසල සහගත ක්‍රියාකාරකම් දක්වා මොහු කුරා යන්නේ යම් නොදන්නාකමකින් නම් ඒ නොදන්නාකම අපි දුරු කළ යුතුයි.
සරලව කිව්වොත් ඔබ අතින් සත්තු මැරෙන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් පානය කරන්නේ ඔබේ හිතේ තියෙන යම් කිසි සංයෝජනයක් නිසා නම්, යම් කෙලෙසයක් නිසා නම්, ඒ කෙලෙසය තමන්ගේ හිත ඇතුලේ පවත්වන එකට ප්‍රතිවිරුද්ධව ඔබ සටන් කරන්නට ඕනේ. ඒක දුරු කරගන්න ඔබ උත්සාහවත් වන්නට ඕනේ. ඒකත් සීලය ආරක්ෂා කිරීම පිණිස හේතු වෙන දෙයක් තමයි. එතකොට මේ සීලය පිළිබඳව අපි විමසා බලනකොට සීලේ පළවෙනි පියවර තමයි කායික වාචසික සංවරය ඇති කරගන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සිල්පද දාලා තියෙන්නේ මානසික සංවරයට නෙමෙයි. සිල්පද ටික දාලා තියෙන්නේ කායික වාචසික සංවරයට. කායික වාචසික සංවරයට. සතුන් මරන්නේ නැහැ. ඒක කයින් කරන ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම කරන්නේ නැහැ. ඔබ හොරකම් කරන්නේ ඒක කයින් කරන වරදක්. ඔබ ඒක හොරකම් කිරීම කරන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. කයින් ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. එතකොට ඒක වාචසිකව සිද්ධ කරන දෙයක්. මත්පැන් පානය කරන්නේ ඒක කායිකව සිද්ධ කරන දෙයක්. එතකොට ඔබ මේ දේවල් කරන්නේ නැහැ කියනකොට මේ කායික සහ වාචසික සංවරය. බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ මේ දේවල් කායික සහ වාචසික සංවරය. එතකොට ශික්ෂා පදයකින් කරලා තියෙන කුමක්ද? කායික වාචසික සංවරය උපදවන එක. ශික්ෂා පදයකින් බලාපොරොත්තු වෙන්නේ මානසික සංවරය නෙමෙයි, කායික වාචසික සංවරය ඇති කරගන්න. මනසින් කැඩෙන ශික්ෂා පදයක් ඔබට ඇත්තේ නැහැ. මනසෙන් සිල්පදේ අපිරිසිදු වෙන්න පුළුවන්. හැබැයි සිල්පදේ කැඩිලා යන්නේ නැහැ. ඒකට කායික වාචසික වීතික්කමයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට කායික වාචසික වීතික්කමය තිබුණොත් තමයි ශික්ෂා පදේ කැඩෙන්නේ. එහෙනම් අපි මේ තුල කරන්නේ කායික වාචසික වීතික්‍රමයේ වළක්වා ගැනීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල කරන්නේ. එතකොට ඒක ඕලාරික රළු වාරණයක්. මම මේ වරද කරන්නේ නැහැ. මගේ කයින් මේ වරද කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔබ ඒකෙන් කරන්නේ පළමුවටම කරන්නේ තාමත් රළු වශයෙන් හික්මීමක් ඇති කරගන්නවා, වැටක් ගහ ගන්නවා. මේ සීමාවෙන් එළියට මම යන්නේ නැහැ. දැන් මනස පොපියනකොට, මනස තෙරපෙනකොට මේ දේවල් අපි අතින් සිද්ධ වෙන්න. මෙතෙන්ට අපේ හිත තල්ලු කරනකොට නැවත නැවත මේක ඕනම මොහොතක අපි අතින් කැඩිලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හරියට සීලය රකින්න, සිල් රකින්නට අදහස තියෙන කෙනෙක් උත්සාහවත් වෙනවා. මනස හැම වෙලාවකදීම මේ දේවල් සිද්ධ වෙන තැනටපත් කරනවා නම්, ඒ තැනට මාව ඇද දමන්නට උත්සාහවත් වෙනවා නම්, එහෙනම් මම මේ හිත සංවර කරගත යුතුයි. එතකොට එයාට රකින්න දෙයක් තියෙනවා. එයා හිත රකින්න පෙළඹෙනවා. ඇයි? කායික වාචසික වීතික්කමයක් දක්වා ඔහු නොයන්නට නම් ඔහුට ඒ සිතෙහි රැක ගැනීම, සිතෙහි ආරක්ෂාව අනිවාර්යෙන් උපදව ගන්නට සිද්ධ වෙනවා. එනිසා යා සිතෙහි ආරක්ෂාව උපදව ගන්නට උත්සාහවත් වෙනවා. සිත රැක ගන්නට උත්සාහවත් වෙනවා. සිතෙහි රැක ගැනීම අනිවාර්යයි. ඒ තුලින් තමයි පුළුවන්කම තියෙන්නේ යාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්නට. සාමණේර හාමුදුරු කෙනෙක් නම් සාමණේර දස සීලය. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලය. එතකොට මේ සීලය හැම වෙලාවකදීම අර සම්මාදිට්ඨිය හා අනුග්‍රහිතයි. සම්මාදිට්ඨියත් එක්ක බැඳිලා පවතින. එයා දන්නවා මේ සීලය උපකාර වෙන්නේ කොතනටද කියලා. එයා ඒ සඳහා සිල්වත් වෙනවා. එතකොට හැම වෙලාවකදීම මේ චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති උපදවන්නට සීලය උපකාර වෙනවා නම් ඒ උපකාර වන සීලය ඔබ තුල අද विद्यमान විය යුතුයි ප්‍රතිපදාවේ යන කෙනෙක් විදිහට. අපි ඉහත කාරණාව කතා කරනකොට කිව්වා විපස්සනා සම්මාදිට්ඨිය සහ මාර්ග සම්මාදිට්ඨිය. ඒකට විපස්සනා සම්මාදිට්ඨිය උපදව ගන්න කෙනෙක් වෙනකොට, ඔබ භාවනා කරලා විපස්සනා ඥාන උපදවන්නට ඔබ උත්සාහවත් වෙන කෙනෙක් වෙනකොට, එහෙනම් ඔබේ ජීවිතයේ ඒ සම්මාදිට්ඨිය උත්පාදනය කරන්නට ඔබට අනුග්‍රහ කළ යුතුමයි සීලය. සීලය නොසලකා හැරලා, සීලය අතහැරලා දාලා ඔබට කිසිම කලක කවදාවත් නිවන් දකින්නට පුළුවන් කියන දේ වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් ඔබට අනිවාර්යයෙන්ම සීලය පිළිබඳව පරිපූර්ණ අවධානයක් යොමු කරන්නට වෙනවා. එනිසා සීලය පිළිබඳව අපි කතා කළ එක කොටසයි. තව කොටස් තුනක් තියෙන අපිට හඳුනා ගන්නට. අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි, හැමදෙනාම කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය කරලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා.
මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා චම්පා සේනාරත්න මහත්මිය. එතුමියගේ 61 වන ජන්මදිනය සිහිපත් කරමින් තමයි මේ ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන මේ උතුම් ධර්ම දානමය කුසලයේ අද දවසේදී සිද්ධ කරන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පවුලේ මේකේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් සිහිපත් කරගන්න මෙලොව වශයෙන් සාංශාරික වශයෙන් ඔබ සියලු දෙනා නමින්ම මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේදී දායකත්වයේ දරන ඒ වගේම 61 වන ජන්මදිනය සිහිපත් කරන චම්පා සේනාරත්න මහත්මියටත් ඒ වගේම කුලතිලක බණ්ඩා මහත්මයා සහ ධර්මනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ ගත්ත චම්පා සේනාරත්න මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.